unordered list අනුපිළිවෙලක් රහිත ලයිස්තු යම් විදියකින් වෙබ් පිටුවක් තුළ අගයන් ඉදිරිපත් කරන අනුපිළිවෙල අත්‍යවශ්‍ය නැත්නම් අපට පුළුවන් මේ විදිහේ අනුපිළිවෙලක් රහිත ලයිස්තු භාවිතා කරන්න. register, cache memory, main memory අගයන් තුනක් තියෙනවා. හැබැයි මෙතන අනුපිළිවෙල නැහැ. මේ විදිය අනුපිළිවෙල ඉදිරිපත් කරලා නැත්නම් බුලට් එකක් දාලා තියෙනවා. එතන භාවිතා කරලා තියෙන්නේ disk කියන ආකෘතිය. හොඳයි. අනුපිළිවෙලක් නැති නිසා අනුපිළිවෙලක් නැති list එකක් ලියන්නේ unordered list. ඒ නිසා පටන් ගන්න කොහොමද පුතේ? unordered list ul tag එකකින් පටන් ගන්නවා. එතන මේ unordered list එක අවසාන වෙන්න ඕන closing tag එක ul tag එක. ul කියන්නේ unordered list කියන එක. තේරුණා නේද? unordered list. එතකොට මෙන්න මේව list එකේ item. පෙර වගේ list item ඉදිරිපත් කරන්නේ list item ඉදිරිපත් කරන්නේ li tag එකකින්. තේරුණාද? එතකොට ඒ අදාළ අගය ඇතුළත් කරලා close වෙන්න ඕන li tag එක. ඒක simple හෝ capital හෝ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ සියල්ලම list එක ඇතුලේ අන්තර්ගතය list item. එතකොට li tag ඇතුලේ ඒව ලියන්න ඕන. එහෙනම් මෙන්න right li capital simple ප්‍රශ්නයක් නැහැ. li ආරම්භක අගය right අගයේ තියෙන register කියලා register right. එතකොට ඒකේ closing tag එක වෙන්න li right. ඊට පස්සේ ඊළඟ අගය li cache memory right. ඒකට දාලා closing tag එක right. ඊළඟට li main memory ඒකට දාලා closing tag එක right. මේ විදියට තේරුම් ගන්න unordered list එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතර unordered list එකේ අගයන් තව තියෙනවා නම් පුතා තව li tag භාවිතා කරලා ඉදිරිපත් කිරීම පුළුවන්. අනිවාර්යයෙන්ම මෙන්න මේ ආරම්භක tag එක ඒකට දාලා අවසාන tag එක තියෙන්න ඕන. තේරුණා නේද? ඒ කලාපය තුල ඕනතරම් අගයන් අපිට පෙළ ගස්වන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට unordered list list item යටතේ අගයන් ටික ඉදිරිපත් කරලා තියෙනවා සරල ආකෘතියක්. මේ ලයිස්තුවේ ඔබ දැක්කේ ආකෘතිය බලන්නකෝ. type එක මෙතන තියෙන්නේ මේ type එකට අපි කියනවා disk කියන එක. මේ type එකට අපි කියනවා නම disk. මේ රටාවට disk කියලා කියනවා. disk කියන right රටාවක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. right. මේ තියෙන DISC මෙතන තියෙන disk කියන රටාව. මේ තියෙන disk කියන රටාව. පැහැදිලිද? අපට අවශ්‍ය නම් ලයිස්තුවක රටාව අපි කියනවා type එක වෙනස් කරන්න පුළුවන්. right. රටාව අපි කියනවා type වෙනස් කරන්න පුළුවන්. මේ මූලිකව තියෙන්නේ disk කියන රටාව. ඒතර මෙන්න මේක බුලට් එකට දැක්වෙනවා නම් අපි මේක disk කියලා කියනවා. right. මේ වෙනුවට ලයිස්තුව ඉදිරිපත් කරන්න පුළුවන් පුතා මෙන්න මේ බලන්නකො. ඒ වෙනුවට වෙනත් ආකෘතියක්. disk වෙනුවට භාවිතා කරන්න පුළුවන් තවත් විකල්ප ආකෘතියක් අපිට මෙන්න මේ වගේ භාවිතා කරන්න පුළුවන්. right. circle එක. හරිද? මේක අපිට උඩ circle එකක් මේක රවුමක් විතරයි අන්තර්ගතයේ ඇතුළ පාට වෙන්නේ එක circle එකක්. තේරුණාද? ඒකේ දෙවෙනි රටාව. ලයිස්තුවේ අපේ රටාව තවදුරටත් වෙනස් කරන්න පුළුවන් රටාව. මේ රටාව වෙනුවට මෙතන කොටුවක් print කරන්න පුළුවන්. මෙහෙම. right. ඔය වගේ. එතකොට මේක රටාව තවත් වෙනස්. මේකට අපි කියනවා square එකක් කියලා. square එක. තේරුණාද? right. එහෙනම් පුතා type සඳහා අගයන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මම පිළිවෙලින් මෙතන ඇඳනේ type සඳහා අගයන් 3. මොකද්ද පළවෙනි type එක? disk. ඒක ආවේනික ආකෘතිය. මේක පුතා ආවේනික ආකෘතිය. ආවේනික ආකෘතිය. මොකද්ද ආවේනික ආකෘතිය කියලා කියන්නේ?
ආවේනික ආකෘතිය කියලා කියන්නේ ටයිප් එක සඳහන් කරන්නේ නැත්නම් පුතා ඇතුළත් වෙන්නේ ඩිස්ක්. අවශ්‍ය නම් ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. ටයිප් එක වෙනස් කරොත් මෙන්න ටයිප් එකට ගන්න පුළුවන් අගයන් අවස්ථා තුනක් තියෙනවා. ටයිප් එකට ගන්න පුළුවන් අගයන් අවස්ථා තුන මොනවද? ටයිප් එකට ගන්න පුළුවන් ඩිස්ක්, ටයිප් එකට ගන්න පුළුවන් සර්කල්, ටයිප් එකට ගන්න පුළුවන් ස්ක්වෙයාර්. එහෙනම් ඒ අනුව උපලක්ෂණය අපට වෙනස් කිරීම මම මෙතනම පැහැදිලි කරන්නම්. right ටයිප් කියන උපලක්ෂණයට අගය මෙතන ඉන්නේ ඩිස්ක් කියන අගය. එතකොට දර්ශනය වෙනවා ඩිස්ක් එක ටයිප් එක විදිහට ලයිස්තුවේ. දෙවෙනි ආකාරය මේ තියෙන සර්කල් එක. එහෙනම් ටයිප් කියන උපලක්ෂණයට භාවිතා කරන්න පුළුවන් right සර්කල් කියන උපලක්ෂණය. එතකොට පුතා ලිස්ට් එක තුල දර්ශනය වෙනව මොනවද? සර්කල් එක. තුන්වෙනි ආකෘතිය තමයි ලිස්ට් එක තුල ටයිප් එකට ස්ක්වයර් එකක් කොටුවක් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඔබ භාවිතා කරන ටයිප් එක පුතා ස්ක්වයර් එක. තේරුණා නේද? එතකොට ස්ක්වයර් එක ওই විදිහට ඇතුළත් වීමක් තියෙන්නේ. තේරුණා නේද? right. එහෙනම් දැන් එක උදාහරණයක් අපි යමු. මෙන්න මේ ලිස්ට් එක ඉදිරිපත් කිරීම සඳහා මේකේ තියෙන ස්ක්වයර් එක, මේකේ තියෙන ස්ක්වයර් එක. මේ ලිස්ට් එක ඉදිරිපත් කිරීම සඳහා එනම් අපි unordered ලිස්ට් එකේ ටයිප් එක වෙනස් කරන්න ඕන. ටයිප් එක වෙනස් කරන්න ඕන. ටයිප් එක මොකක්ද මෙතන? ස්ක්වයර් එකක්. එහෙනම් ටයිප් එකේ යගේ ස්ක්වයර්. ඩබල් කෝට්ස් තුල උපලක්ෂණය අගය ලියන්න. මෙතනින් ක්ලෝසින් ටැග් එකෙන් මේක ඉවර කරන්න. unordered list ul ටැග් එක ටයිප් එක මෙතන ඉදිරිපත් කරා ටයිප් එක ස්ක්වයර් එකක් විදියට. එතකොට ලයිස්ට්ුවේ ආකෘතිය වෙනස් වෙනවා. පැහැදිලි? අපි හිතමු මේක මම ඉවත් කරලා මෙතනට ඕන සර්කල් ඕන කියලා. එහෙනම් ඔබට පැහැදිලි මෙතනට සර්කල් එක ඕන නම් මේ විදියට right. එතකොට මෙතන වෙනස් වෙනවා පුතා. right circle කියලා. හරිද? ටයිප් එක වෙනස් කරමින් මේ ලිස්ට් එක ටයිප් කරලා බලන්න. එතකොට ඔබට මේ සංකල්පය පැහැදිලි. තේරුණා නේද? right අපි දැන් මෙතන නිර්මාණය කරන්න යන්නේ unordered list එකක්. මම HTML පිටුවේ body කලාපය තුල අවශ්‍ය කේත කොටස් ඇතුළත් කරලා දෙනවා. මුලින්ම heading 2 ඇතුළත් කරා එය unordered list එකක් බව හංගවන්න. අනතුරුව unordered list එකේ පවතින ඕන අගයන් මම ටයිප් කරගත්තා. දැන් මම නිර්මාණය කරන්න යන්නේ unordered list එකක්. unordered list එකක් පටන් ගන්නෙ unordered u සහ l ul tag එකෙන් තමයි භාවිතා කරන්නේ unordered list එකක්. ඒ simple අක්ෂර හෝ capital අක්ෂර හෝ තියන්න පුළුවන්. ඒ වගේම list එක අවසානයේට අපි අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ul tag එකේ closing tag එක. අවසාන tag එක උසුලනය ඔබ තැබිය යුතුමයි. එතකොට unordered list එක ඇතුලේ අන්තර්ගත වන අගයන් list item කියලා කියනවා. list item සෑම විටම තබා ගන්න list l item i li tag එක භාවිතයෙන්. එතකොට list item එකක් අගයක් අවසාන වෙන්න ඕන එහි closing tag එක අන්තර්ගත කරමින්. එතකොට අගයන් ඇතුළත් කරන සෑම වාරයක් පාසාම ඔබ එය කළ යුතුමයි. right එතකොට දෙවෙනි එකේ closing tag එක, තුන්වෙනි අගය ආරම්භක tag එක list item right එහි අවසාන අගය list item. දැන් එතකොට අපි list එක සම්පූර්ණ කරලා තියෙනවා. දැන් ඔබට දර්ශනය වෙනවා list.html කියලා පිටුව නම් කරලා තියෙන්නේ. right එතකොට ඔබ දකිනවා unordered list එකක්. ඒ තුල ලයිස්ට්ුව නිරූපණය වෙනවා. මේ ලයිස්ට්ුවේ රටාව තියෙන බුලට් එක තියෙන්නේ ඩිස්ක් එකක්. අපි කේත කොටස් තුල රටාවක් දුන්නේ නැහැ. අපි කේත කොටස් තුල කිසිදු ආකාරයක රටාවක් අන්තර්ගත කළේ නැහැ. ඒ නිසා ඔබ දකිනවා සාමාන්‍ය ඩිස්ක් ටයිප් එක තමයි තියෙන්නේ. අපිට රටාව වෙනස් කරන්න නම් unordered list ආරම්භක tag එක ඇතුලේ type සමග රටාව අපට භාවිතා කරන්න පුළුවන්. circle මම මුලින් ගන්නවා. එතකොට ලයිස්ට්ුවේ රටාව සම්පූර්ණව වෙනස් වෙවි. පිටුව රීලෝඩ් කරනවා. right දැන් ඔබට පැහැදිලි type එක circle නිසා දැන් රටාව වෙනස් වෙලා තියෙනවා. මේ සෑම අගයක් ආරම්භයේ තියෙන සලකුණ වෙනස් වෙලා තිනවා circle එක බවට. අපි තුන්වෙනි ආකාරය ස්ක්වයර් කොටුව ඇතුළත් කිරීම සඳහා අපට භාවිතා කරන්න පුළුවන් උපලක්ෂණය type එක ස්ක්වයර් ලෙස. ඒ විට ඔබ දර්ශනය වෙනවා right
ලයිස්තුවය තුල ස්ක්වයර් රටාව අගයට පෙර රටාව සියල්ලෙම ස්ක්වයර් හෙවත් කොටුවක් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඔබට පැහැදිලි කේතාකෘතියත් එක්ක රටාව වෙනස් වන ආකාරය. ඒ වගේම මුලින් තිබුණු ආකාරය තමයි ඩිස්ක් කියන්නේ. ඩිස්ක් කියන එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඩිස්ක් කියන උපලක්ෂණය අගය සමග උපලක්ෂණය නොදැම්මත් සාමාන්‍යයෙන් ඔබට දැర్శණය වෙන්නේ ඩිස්ක් කියන ආකෘතියම තමයි. ඒ නිසා එය unordered list එකේ ආවෙනික ආකෘතිය තමයි ඩිස්ක් එක. එතකොට මේ කේත කොටස් පිළිබඳව ඔබට අවබෝධය ලැබුණා කියලා මම හිතනවා. අනුපිළිවෙලක් රහිත ලයිස්තු වල මේ තියෙන්නේ ලෙවල් දෙකක්. ලයිස්තුවක් තුළ තව ලයිස්තුවක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ප්‍රයිමරි මෙමරි ඇතුලේ තවත් ලයිස්තුවක් ඉදිරිපත් කරලා තිනවා මේක වෙනත් ලිස්ට් එකක්. තේරුණාද? මේ ප්‍රධාන ලයිස්තුව ඇතුලේ මේ තියෙන උඩ තියෙන ප්‍රධාන ලයිස්තුව. මේ තියෙන පළවෙනි ප්‍රධාන ලයිස්තුව. තේරුණාද? ප්‍රධාන ලයිස්තුව. ඒක ඇතුලේ මේ තියෙන උප ලයිස්තුව. right ඒ වගේම secondary memory යටතේ තවත් උප ලයිස්තුවක් තියෙනවා. මේකත් පුතා එතකොට උප ලයිස්තුවක්. හරි දැන් මේක කොහොමද HTML පිටුවකට ගන්න කියන එක තමයි මේ අපි ඉගෙන ගන්න යන්නේ. බලන්න මෙන්න මේකේ රටාව මේ මුල් ලයිස්තුවේ ස්ටයිල් එක බලන්න. මෙතන ටයිප් එක මේක ටයිප් එක ඩිස්ක් එක. සාමාන්‍යයෙන් මේ පළවෙනි මට්ටම ලිස්ට් වල පළවෙනි මට්ටම. මෙන්න මේ මට්ටමට අපි කියනවා පළමු මට්ටම. right මේක level 1 list එක. ඒක යටතේ තියෙන උප list එකකට අපි කියනවා level 2 list කියලා. level 2 list එක. තේරුණාද? එතකොට තව මේක යටතේ උප ලයිස්තුවක් ගෙනියන්න පුළුවන්. එහෙම වුණොත් ඒක level 3 list එකක් වෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ type එක list type එක මට්ටම් 3කින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. list type එක list එකේ ඉදිරිපත් වන මේ මෝස්තරය ආරම්භක type එක level 1 වලදී ආවේනිකගේ disk එක level 1 වලදී ආවේනිකගේ disk එක තේරුණාද? ආවේනිකගේ ඊට පස්සේ මේ level 2 වලට එනකොට උප list වලට එනකොට උප ලයිස්තු වලට එනකොට අපි level 2 කියලා කියනවා. එතකොට ඒක ස්වයංක්‍රීයව වෙනස් වෙනවා circle වලට. ස්වයංක්‍රීයව වෙනස් වෙනවා circle වලට. තේරුණාද? ඒ level 2 list එකක් ඇතුලේ දෙවෙනි මට්ටමේ ලයිස්තු වල මේ පුතා මේකෙත් තුන්වෙනි මට්ටමේ list එකක් අපිට ගන්න පුළුවන්. එහෙම වුණොත් ස්වයංක්‍රීයව level 3 අවස්ථාවට ස්ක්වයර් ආකෘතිය තමයි ස්වයංක්‍රීයව ඇතුළත් වෙන්නේ. තේරුණාද? ස්ක්වයර්. right ඔය විදිහට ස්වයංක්‍රීයව list මට්ටම වෙනස් වෙනකොට ඒකට අදාළව type එක ස්වයංක්‍රීයව වෙනස් වෙනවා disk, circle, square ලෙස. එහෙම නැත්නම් ඊළඟ option එක තමයි ඔයාලට පුළුවන් භාවිතා කරන type කියන උපලක්ෂණය තුළ අදාළ මෝස්තරය භාවිතා කරන්න පුළුවන්. disk කියන එක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් circle කියන එක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් square කියන එක භාවිතා කරන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් පුතා මෙතන ප්‍රධාන ලයිස්තුව unordered list එකක්. ඒක ඇතුලේ තියෙන්නේ unordered list එකක්. මේ ඔක්කොම මොනවද? unordered list. ඔක්කොම unordered list. එහෙනම් ප්‍රධාන ලයිස්තුව ලියන්නේ unordered list. right ul tag එක යටතේ ඒ වගේම උපලයිස්තුත් unordered list ඒවත් ලියනවා unordered list tag යටතේ. මේ උපලයිස්තුවත් unordered list ඒ tag එක යටතේ ලියනවා. එතකොට පුතා type එක මෙතන බලන්නකො මේක type එක disk. ඒ නිසා අත්‍යවශ්‍යම නැහැ මේ ප්‍රධාන ලයිස්තුව නිර්මාණය කිරීමේදී right unordered list type එක disk ලෙස දැක්වීම අත්‍යවශ්‍යම නැහැ. කොහොමත් ආවේනිකගේ disk. තේරුණාද? හැබැයි මේ දෙවෙනි මට්ටමේ ලයිස්තු ලියද්දී unordered list type එක දෙවෙනි මට්ටම නිසා ආවේනිකව මාරු වෙනවා circle බවට. අවශ්‍ය නම් circle කියන අගය භාවිතා කරන්න පුළුවන්.
තේරෙනවද? මෙහෙම අගය භාවිතා කරන්න පුළුවන්. සර්කල් කියන අගය භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක ක්ලෝසින් ටැග් එකත් එක්කම දක්වන්න පුළුවන්. එහෙම භාවිතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. තේරෙනවද? හරි. දැන් අපි මේ සංකල්පය තවත් තාත්විකව බලමු කෝඩින් එක තුල කොහොමද හසුරවන්නේ කියලා එකින් එක. පළමු මට්ටමේ ලිස්ට් එක, දෙවෙනි මට්ටමේ ලිස්ට් එක, තුන්වෙනි මට්ටමේ ලිස්ට් එක කියන මට්ටම් තුනකින් unordered list තියෙන විට ඒවායේ මෝස්තරය අපිට දැක්වෙන ආකාරයකින් එක බලමු. හරිද? පැහැදිලිද? අපි නිර්මාණය කරන්න සූදානම් වෙනවා HTML පිටුවක්, වෙබ් පිටුවක්, ලයිස්තුවක් තුල තවදුරටත් උපලයිස්තු අන්තර්ගත වන ආකාරයට. එතන මේක primary memory ලයිස්තුව ඇතුලේ උප ලයිස්තුවක් අන්තර්ගත වෙනවා මේ ආකාරයට. register cache memory, secondary memory ඇතුලේ hard disk සහ flash ROM කියලා අන්තර්ගත වෙනවා. hard disk ඇතුලේ තව උපලයිස්තුවක් අන්තර්ගත වෙනවා fixed hard disk, portable hard disk ලෙස. දැන් අපි බලමු මේ ලයිස්තු කට්ටලය අපි ලියන්නේ කොහොමද කියලා. unordered list එකක් මේ සමූහය ප්‍රධාන ආගයන් තියෙන්නේ primary memory, secondary memory සහ ඒ ආගයන් දෙක පමණයි. එහෙමනම් ඒ ආගයන් දෙක අපි ඉදිරිපත් කරන්න ඕන unordered list එකේ ආගයන් ලෙස. unordered list එකක් නිර්මාණය කිරීම සඳහා unordered ul tag භාවිතා කරන්න පුළුවන්. ඒතර unordered list එක අවසාන වෙන්නේ යුත්තේ ul tag භාවිතේ. ඒතකොට ආරම්භක ul tag එකට අදාළව මේ තියෙන්නේ අවසාන ul tag එක. මේ තියෙන ආරම්භක ul tag එක. අනතුරුව ප්‍රධාන ලයිස්තුව තුල ආගයන් list item යටතේ අපි ඇතුළත් කරනවා. right? එතකොට ඒ අගයට අමතර පසුව closing tag එක ඒ සඳහා අපි ඇතුළත් කිරීමක් දෙවෙනි අගය list item සමග ඇතුළත් කරනවා. ඒ පසුව එහි closing tag එක list item tag එක අපි ඇතුළත් කළා. දැන් අනතුරුව තියෙන්නේ primary memory යටතේ තියෙන උපලයිස්තුව ඇතුළත් කිරීම සඳහා කේත ලිවීම. එයද unordered list එකක් ලෙස අපි ඇතුළත් කරන්නේ. ඒ නිසා එය ආරම්භ වීමට මත්තෙන් අපි පෙළගස්වන්න ඕන එයද unordered list බැවින් unordered list tag එක අමතරව භාවිතා කිරීමක් කරනවා. ඒ යටතේ list item li tag එක යටතේ පෙර වගේම ඇතුළත් කරනවා closing tag එක list item. එම අගයෙන් පසුව දෙවෙනි අගය list item සහ එහි අවසාන අගය closing tag එක list item. තුන්වෙනි අගය ආරම්භ වෙනවා list item tag එක සමගින් අවසාන වෙනවා closing tag එක සමගින්. පසුව එම ලයිස්තුවේහි අවසාන tag එක order list unordered list අවසාන කේතය අපි ඇතුළත් කරනවා closing tag එක unordered list ලෙස. right? ඒ අනුව මේ උපලයිස්තුව සම්පූර්ණ වෙනවා. මේ තියෙන දෙවන අගය secondary memory list item එක ලෙස ඇතුළත් වෙලා තියෙනවා. right? එම අගයේ යටතේ තව උපලයිස්තුවක් අන්තර්ගත වෙලා තිනවා මේ දැක්වෙන පරිදි. උපලයිස්තුව අපි කේත කරන්න ඕන HTML යටතේ. ඒතර ඒ යටතේ උපලයිස්තුවක් අන්තර්ගත වන්නේ නම් අනිවාර්යයෙන්ම පෙර පරිදිම අපි උපලයිස්තුව අර්ථ දැක්වීම සඳහා පෙර වගේම unordered list ඒ අවසාන වීම සඳහා අවශ්‍ය කරන closing tag එක unordered list ඇතුළත් කළ යුතුයි. පසුව එහි අඩංගු යුතු අගයන් අර්ථ දක්වන්න පුළුවන් අගයන් අපි list item tag එකෙන් සුපුරුදු පරිදි ඇතුළත් කරනවා. අගයට පසුව list item close tag එක. ඒතර ඒ අගයේ අර්ථ දැක්වුවා. ඒ අගය යටතේ තමයි මෙන්න මේක උපලයිස්තුවක් ලෙස තවදුරටත් වෙනවා. එය තුන්වන මට්ටමේ උපලයිස්තුවක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම right flash ROM එයද අගයක් වෙනවා list item right ඒ අගයෙන් පස්සේ closing tag එක අපි ඇතුළත් කරනවා /list item right අනතුරුව තුන්වෙනි මට්ටමේ උපලයිස්තු අර්ථ දක්වමු එයද unordered list එකක් බැවින් පටන් ගත යුත්තේ unordered list tag සමගයි right එම ආරම්භක unordered list වල අවසාන කේතය අපි පෙළගස්වන්න ඕන closing tag එක /unordered list ලෙස. අනතුරුව එම unordered list මෙන්න මේ unordered list එකේ අගයන් එකින් එක අපි ඇතුළත් කරමු list item right එහි අවසාන කේතය closing tag එක list item right
දෙවෙනි අගය list item එහි අවසාන අගය closing tag එක list item ওই විදිහට අගයන් ඇතුළත් කරන්න පුළුවන්. ෆයිල් එක අපි ඊට පස්සේ සේව් කරගත්තා. list 2 කියලා තමයි පිටුව නම් කරලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි ප්‍රධාන ලයිස්තුව යටතේ උපලයිස්තු වෙනම අපි අර්ථ දැක්වුවා. right දෙවෙනි අගය යටතේ උපලයිස්තු දෙකක් තියෙනවා. මේ තියෙන දෙවෙනි මට්ටමේ උපලයිස්තුවක්. ඒක තුල මෙතන අන්තර්ගත වෙනවා තුන්වෙනි මට්ටමේ උපලයිස්තුවක්. දැන් මේ දර්ශනය වෙනකොට මේකේ ආකෘතිය type එක කොහොමද වෙන්නේ කියලා අපි බලමු. list2 html ෆයිල් එක සක්‍රිය කරා ඔබට දැක්වෙනවා පිටුව කොහොමද unordered list මේ තියෙන පළමු මට්ටමේ primary memory secondary memory පළමු මට්ටමේ ලයිස්තුවක්. එහි disk එක තමයි style එක ලෙස තියෙන්නේ. අගයට පෙර disk එක තියෙන්නේ. මේ register cache memory main memory දෙවෙනි මට්ටමේ ලයිස්තුවක්. එහි මුලින් ආකෘතිය තියෙන්නේ circle එක රවුමක්. ඉන් අමතරව දෙවන අගය යටතේ hard disk flash ROM තියෙනවා. ඒද රවුමක් දෙවෙනි මට්ටමේ ලයිස්තුවක්. hard disk යටතේ තුන්වෙනි මට්ටමේ ලයිස්තුවක් කරතල් දක්වලා තියෙනවා. ඒ තුල අන්තර්ගත වෙන්නේ කොටුවක් හෙවත් ස්ක්වයර් එකක්. දැන් තේරුම් ගන්න උපලයිස්තු ඇතුළට එනකොට type එක වෙනස් වන ආකාරය. එසේම අවශ්‍ය නම් type එක ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්නත් පුළුවන්. අපි උදාහරණයක් ගමු. මේ තියෙන තුන්වෙනි ලයිස්තුව. තුන්වෙනි මට්ටමේ ලයිස්තුව. එහි අගයන් තියෙන ස්ක්වයර් එකක් ලෙස. මට අවශ්‍යයි එහි අගය සර්කල් එකක් බවට පත් කරන්න. එහෙමනම් මම වෙනස් කරන්න ඕන තැන අදාළ ලයිස්තුවට අදාළව type අගය ඇතුළත් කරනවා. මට ඕන සර්කල් එකක් ඇතුළත් කරන්න. circle එතකොට එම තුන්වෙනි මට්ටමේ ලයිස්තුව තුල ආකෘතිය circle බවට පත් වෙනවා. දැනට තියෙන්නේ square එක. හරි පිටුව ලෝඩ් කරාට පස්සේ ඔබට දකින්න පුළුවන් දැන් තියෙන්නේ circle එක. එතකොට එසේ වෙනස් වුණේ මෙන්න මෙතන අපි ආකෘතිය වෙනස් කරපු නිසා. ඒ අනුව ඔබට තේරුම් ගන්න ඔය ආකෘතිය සඳහා disk ඇතුළත් කරන්න පුළුවන්. circle දැන් ඇතුළත් කරලා තිනවා. ඒ වගේම square එක ඇතුළත් කරන්නත් පුළුවන්. හොඳයි. මේ උදාහරණය අපි බලමු. මෙතන ඉදිරිපත් කරලා තිබෙන ලයිස්තුව එක යටතේ primary memory දෙක යටතේ secondary memory. එතකොට 1 2 කියලා කියන අනුපිළිවෙලින් දැක්වීමක්. ඒ නිසා පුතා ප්‍රධාන මෙනුව ordered list එකක් විදිහට තියෙනවා. ordered list එකක් විදිහට තියෙනවා. ordered list එක නිර්මාණය සඳහා අපි භාවිතා කරනවා OL tag එක. බලන්න ඊට පස්සේ OL tag එක තුල මේ type එක 1 2 නිසා type එක ලියන්න ඕන නැහැ. OL tag එකෙන් අපිට ලියන්න පුළුවන් type එක අත්‍යවශ්‍යම නැහැ ලියන්න. මේකේ type එක වෙන්නේ රෝම ඉලක්කම් 1. හැබැයි type එක ලියන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද ආවේනික අගය පුතා ওই විදියට ක්‍රියාත්මක වෙනවා මේ තියෙන ආකාරයටම. ඒ නිසා මෙන්න මේ අගය දැක්වීම අත්‍යවශ්‍ය නැත. අවශ්‍ය නැත. right. ඊට පස්සේ බලන්න මේක ඇතුලේ තියෙනවා උපලයිස්තුව භාවිතය. ඒ වගේම secondary memory යටතේ පුතා උපලයිස්තුවක් තියෙනවා. ඒ උපලයිස්තුව තුල බලන්න type එක වෙනස් වෙලා තියෙනවා ආවේනික type එක නෙවෙයි. එහෙනම් මේවා උපලයිස්තු හැබැයි unordered list යටතේ තියෙන්නේ. unordered list. ඒ කියන්නේ අනුපිළිවෙලකට නැති ලයිස්තුවක්. unordered list නිසා නිර්මාණය කරන UL tag එක භාවිතා කරනවා. හැබැයි මේකේ type එක දෙවෙනි මට්ටම නිසා ස්වයංක්‍රීයව දෙවෙනි මට්ටමේ මෝස්තරය ඇතුළත් වෙවි. නැත්නම් අපිට පුළුවන් type එක circle කියලා ලියන්න. type එක circle. තේරෙනවද? එතකොට මේ උපලයිස්තුවේ type එක circle. එතකොට ඊළඟ උපලයිස්තුවේ type එක circle. එතකොට මෙන්න මේ ආකෘතියට භාවිතා කරන්න පුළුවන්. එතකොට මම කියනවා මම පැහැදිලි කරන්නේ list එක ආරම්භයේ විතරයි මෙතන list item සාමාන්‍ය විදිහට ලියන්න වෙනවා. තේරුණාද? ඒවා අපි බලමු කේත කිරීමත් එක්ක කොහොමද කරන්න කියලා. මේ පැහැදිලි කිරීම හොඳට තේරුම් අපට අවශ්‍ය වෙන්නේ මුලින්ම
unordered list එකක් සහ අනතුරුව ඒ යටතේ උපලයිස්තුවක්. right ඒ උපලයිස්තුව අපට අවශ්‍ය වෙන්නේ මුලින්ම order list එකක් මේ පළමු අගය ඒ යටතේ unordered list එකක් ordered list එකේ දෙවෙනි අගය ඒ යටතේ උපලයිස්තුවක් unordered list එකක් ලෙස ඉදිරිපත් කිරීම. ඒ සඳහා කේත කරන ආකාරය බලන්න මුලින්ම තියෙන්න ඕන ordered list එකක් බැවින් අපි භාවිතා කරනවා ordered list OL tag එක. right එතකොට order list එක අවසාන වෙන්න ඕන ලයිස්තුව අවසානයේට ඒ නිසා මම ඇතුළත් කරනවා order list එකේ අවසාන tag එක. ආරම්භයේ order list එකේ right ඒ වගේම order list එකේ අවසානය. ඒ ඇතුලේ මේ තමයි order list එකේ අගයන්. order list එකක අගයන් ඕනම list එකක අගයන් list item සමගින් අර්ථ දක්වනවා. එහෙනම් ඒ මාගේ අවසාන වෙන්න ඕන closing tag එක list item සමගින්. මේ තියෙන order list එකේ පළමු අගය. අනතුරුව මේ තියෙන දෙවෙනි අගය. ඒද අන්තර්ගත කරන්න ඕන ordered list list item එක ලයිස්තුවට ඇතුළත් කරන්න closing tag එක list item. එතකොට මේ දෙවෙනි අගයේද order list එකේ අගයක් ලෙස ඇතුළත් වෙනවා. අනතුරුව තියෙන්නේ මේ තියෙන උපලයිස්තුව. එය unordered list එකක් ලෙස තමයි අර්ථ දක්වන්නේ. එහෙමනම් අපි එතන unordered list එක ඇතුළත් කිරීම සඳහා unordered list එය අවසන් කරනවා අපි closing tag එක unordered list. unordered list එක තුල අගයන් අපි ඇතුළත් කරනවා list item සමගින්. list item එය අවසන් කරනවා closing tag එක list item. right දෙවෙනි අගය list item ඒ අවසන් කරනවා closing tag එක list item. right තුන්වෙනි අගය list item සමගින් අපි ඇතුළත් කරනවා ඒ අවසන් කරනවා closing tag එක list item. ඒතර ඔබට පැහැදිලි මෙය උපලයිස්තු අපි නිර්මාණය කරලා ඉවරයි. ඒ වගේම දෙවෙනි අගය යටතේ නවතත් unordered list එකක් තියෙනවා. එය ඇතුළත් කිරීම සඳහා අපි පෙර වගේමයි භාවිතා කරනවා unordered list. ඒ අවසාන වෙනවා unordered list එක closing tag එක unordered list යටතේ. එතකොට මෙන්න මේ unordered list එක යටතේ අගයන් දෙක අපි ඇතුළත් කරනවා list item. එය අවසාන වෙනවා අගය ඇතුළත් කිරීමෙන් අවසානය list item අගය ඇතුළත් කිරීම. ඒ වගේම right list item unordered list එකේ දෙවෙනි අගය අපි ඇතුළත් කරනවා අගය ඇතුළත් කරාට පස්සේ එය close කරනවා list item සමගින්. මේ විදිහට අපට දෙවෙනි උපලයිස්තුවද සකස් කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මුල් උපලයිස්තුව unordered list. මේ තියෙන දෙවෙනි උපලයිස්තුව unordered list. හරි. එතකොට මේ unordered list දෙකම තියෙන්නේ order list එකක් ඇතුලේ. දැන් අපි පිටුව බලමු කොහොමද දර්ශනය වෙන්නේ කියලා. right දැන් බලන්න එතකොට මුලින් තියෙන්නේ order list ඒ යටතේ unordered list එක දෙවෙනිව තියෙන order list ඒ යටතේ unordered list එක. මේ දෙවෙනි මට්ටමේ නිසා type එක circle බවට පත් වෙලා තියෙනවා. මේ දෙවෙනි මට්ටමේ ලයිස්තුවක් නිසා type එක circle බවට පත් වෙලා තියෙනවා. type එක ස්වයංක්‍රීයව වෙනස් වීම සිදුවන්නේ unordered list වලට පමණක් බව මතක තියාගන්න. එතකොට මේ ආකාරයට ලයිස්තු නිර්මාණය සඳහා ඔබ HTML පිටු නිර්මාණය කර එහි type එක වෙනස් කරමින් නව ලයිස්තු රටා නිර්මාණය කරමින් ප්‍රායෝගිකව තේරුම් ගැනීමට හුදෙක්ම උත්සාහ කරන්න. එවිට ඔබට තාර්කිකව මෙය මතක තබා ගැනීම පහසු වෙනවා ඇත.